ආයුබෝවන් සුබ උදැසනක්. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල. රට දියුණුවන්න නම් පෝට් සිටි ව්‍යාපෘතිය අත්‍යවශ්‍යයි. SB කියයි. වැරදුණු කොල්ලය. ආණ්ඩුව කියන විදිහට රසායනික පොහොර නතර කළොත් රටේ මහා සාගතයක් ඇති වෙනවා. රංජිත් මද්දුම බණ්ඩාර කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ස්ලාම් බැතිමතුන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වාර්ෂිකව පවත්වන ඉෆ්තාර් චාරිත්‍රය මෙවර කොවිඩ් පාලන නීති රීතිවලට අනුව මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී ඉස්ලාමීය ආගමික නායකයින් ඇතුළු ඉස්ලාමීය බැතිමතුන් රැසකගේ සහභාගීත්වයෙන් සාමාන්‍යයෙන් පැවැත්වෙන ඉෆ්තාර් චාරිත්‍ර උත්සවය COVID-19 හේතුවෙන් මෙවර කිහිප දෙනෙකුට පමණක් අරලියගහ මන්දිරයේ සීමා වී තිබුණා. මුස්ලිම් පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් පැමිණ සිටි මන්ත්‍රීවරුන් මෙහිදී මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළා. මුස්ලිම් කොංග්‍රසය, මුස්ලිම් ජාතික සන්ධානය, සමස්ත ලංකා මහජන පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ අග්‍රාමාත්‍යවරයා හමු වී සුහද සාකච්ඡාවක නිරත වෙමින් ඉෆ්තාර් චාරිත්‍රය ඉටු කළා. මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විශේෂ අවධානයක් යොමු කළා. ඉෆ්තාර් ආගමික චාරිත්‍රය අරලියගහ මන්දිරයේදී ඉටු කිරීමට ලැබීම විශේෂයක් බවයි මෙහිදී මන්ත්‍රීවරුන් සඳහන් කළේ. කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කැනඩාවේ සහාය ඉල්ලා සිටියා. ඒ ඊයේ කොළඹ පැවති හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා. ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානයට ලක් වූ අතර විශේෂයෙන් ලෝකයේ පුරා උග්‍ර තත්ත්වයට පත්ව ඇති කොරෝනා වසංගතය පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. මෙම ව්‍යසනයට ගොදුරු වී ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සඳහා අවශ්‍ය කරන සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී විපක්ෂ නායකවරයා කැනඩා මහ කොමසාරිස්වරයාගේ අවධානයට යොමු කරනු ලැබුවා. ඒ පිළිබඳව සිය අවධානය යොමු කරන බවටයි කැනඩා මහ කොමසාරිස්වරයා සහතික වී ඇත්තේ. අපි ඊටාම අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ පා සිටිනවා. ප්‍රවෘත්තිවලින් නැහුණා ගැබිනි මවකුත් COVID-19 වෛරසය හේතුවෙන් මිය ගිහින් තියෙනවා කියලා. ඇත්තෙන්ම ක්‍රමවේදයේ ගැටලුවක් තියෙනවා. PCR පරීක්ෂණවල ගැටලු තියෙනවා. ඒ උපකරණ දැඩිසත්කාර ඇඳන් ධාරිතාව ඊටාම අඩුයි. සාමාන්‍ය ඇඳවල් ධාරිතාව පවා අඩු වෙමිනුයි පවතින්නේ. ඇත්තෙන්ම අපට ඔබේ සහයෝගය අවශ්‍යයි. මේ අතර විපක්ෂ නායකවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හනා සිංහ මහත්මිය හමුවේ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාව ගොඩනැගීම උදෙසා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. But we also have to be mindful of people's requirements and රජයේ ප්‍රධාන සෑම රෝහලකම COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වාට්ටු කිහිපයක් වෙන් කිරීමට මේ වන විට උපදෙස් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ COVID-19 එන්නත ලබා ගත්තත් සමහර විට කෙනෙක් ආසාදිතයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා tamunට යම්කිසි රෝග ලක්ෂණයක් ආවොත් ඒ වගේ කෙනෙක් වෛද්‍ය උපදෙස් ලබාගෙන අවශ්‍ය නම් PCR පරීක්ෂණ සිදු කළ යුතුයි. එන්නතත් සමග tamunට ප්‍රතිශක්තිකරණය ආවේ නැතුව සමහර විට tamun රෝග ලක්ෂණ නැතුව ආසාදිතයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා තවත් කෙනෙකුට මේක පැතිරෙන්න පුළුවන්. රජයේ තියෙන ප්‍රධාන සෑම රෝහලකටම අපි දැනුම් දීලා තියෙනවා tamunගේ රෝහලේ COVID-19 ප්‍රතිකාර සඳහා වාට්ටු කිහිපයක් වෙන් කරන්න කියලා. මීට කලින් එහෙම තිබුණේ නැහැ. අපි මීට කලින් කලේ ඒ වගේ රෝහල්වල රෝගීන් හඳුනාගත්තාම COVID-19 ආසාදිත රෝහලකට මාරු කර යැවීම. නමුත් මේ අවස්ථාවේදී රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙන නිසා ඔවුන්ව වහාම කළමනාකරණය කරන්න අවශ්‍ය වෙන නිසා අපි ඒ රෝහල් හැම එකකටම දැනුම් දීලා තියෙනවා මේ අවස්ථාවේදී COVID-19 රෝගී ආසාදිතයෙක් આવොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කරන්න කියලා. තියෙන දැඩි සත්කාර එකකවල ඇඳන් COVID-19 රෝගීන් සඳහා වෙන් කර ගැනීම, ඒ වගේම තවත් අලුතින් ඇඳන් වැඩි කිරීම. ඒ කටයුතු දෙකම සිද්ධ වෙනවා.
දවසකට එකපාරම 1500ත් 1900ත් අතර ප්‍රමාණයක් වාර්තා වුණාම ඔවුන් වහාම රෝහලට ගෙන යාමේදී යම්කිසි විදියකින් කාලයක් ගත වෙනවා. මොකද මේක ඇවිල්ලා එක ෂණික කාරණයක් නෙවෙයි. ඒ රෝගියාගේ රෝග තත්ත්වය අපි හඳුනා ගන්න ඕන. රෝග ලක්ෂණ සහිත කෙනෙක්ද, රෝග ලක්ෂණ රහිත කෙනෙක්ද, බෝ නොවන රෝග සංකුලතා තියෙනවද කියලා ඒ අනුව තමයි අපි කොයි වගේ රෝහලකටද ඇතුල් කිරීම සුදුසු කියලා තීරණය කරන්නේ. ඒ ක්‍රියාදාමයේදී යම්කිසි විදියකින් මේ විශාල ප්‍රමාණයක් අපි ප්‍රවාහනය කරන නිසා සමහර ස්ථානවලදී ප්‍රමාවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපි කියන්නේ කලබල වෙන්න එපා, බය වෙන්න එපා. ගෙදර ඉන්න, පවුලේ ඉන්න අනිත් අයගෙන් වෙන් වෙලා හැකිතාක් දුකට තනියම ඉන්න. ගැබිනි සමය තුළ ඔබට අවදානම් රෝග ලක්ෂණයක් හෝ සංඥාවක් මතු වුණොත් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. ගැටලුවක් මතු වුවහොත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරන සුවසැරිය 1999 දුරකථන අංකයට අමතා ඍජුවම වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් ඇමතිය හැකියි. ඒත් එක්කම ඔබට නිරෝධායනය වීමට උපදෙස් ලබා දීලා තියෙනවා නම් පෞල් සෞඛ්‍ය නිලධාරීන්ට දැනුවත් කළ යුතුයි. ලංකාවේ තියෙන එක වෛද්‍ය ක්‍රමයක් නෙමෙයි. අපිට පැණි නිර්දේශ කරන්නවත්, කරල් නිර්දේශ කරන්නවත් එවැනි හැකියාවක් නැහැ. අපිට නිර්දේශ කරන්න පුළුවන් ඖෂධ නියාමන අධිකාරියට නිර්දේශිත දේවල් විතරයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ ලංකාවේ තිබෙන අනිත් වෛද්‍ය කර්මයන් ලංකාවේ කරන්න බෑ කියන එක. දැනටත් සමහර තැන්වල තීන්දුව ගැනීමේ ප්‍රමාදයක් පේන්න තියෙනවා. ඒ නිසා තමයි අපි පැහැදිලි කරලා අතිගරු ජනාධිපතිතුමාට කරුණු 11ක් සහිතව මේ සම්බන්ධව දැනුවත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපි ඉද්දත් සංගමයට ප්‍රකාශ කරන මතය මේ රටේ ක්‍රියාත්මක වෙයි කියලා. නිරෝධායන පනත තුලින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට බලය ලබා දීලා තියෙන්නේ වසංගත රෝග තත්ත්වයක් තුල ඒ වසංගත රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය උත්තේජනය ලබා දීම සඳහා මේ වෙන විට දරුණු තත්ත්වයකට රට ගමන් කරන තැනකට පත් වෙලා තියෙනවා. ඉතාමත්ම බැරෑරුම් අඩවියක රටක් වශයෙන් අපි ඉන්නේ. ඒක පාලනය කර ගැනීමට මේ වෙන විට සෞඛ්‍යාංශ, ආරක්ෂකාංශ, රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු මේ සියලුම දෙනා දැඩි වෙහෙසක් දරනවා. මේ විද්‍යාවෙන් තොර එහෙමත් නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියට ලක් නොවිච්ච නිල නොලත් දේවල් වෙනවා නම් ඒව වැළැක්වීම කියන එකත් මේ කොවිඩ් පාලනයේ තියෙන තවත් එක් අංගයක් තමයි. වසංගත රෝගාංශයේ මේ දත්ත ලබාගෙන දත්තවල නම්බර් කියලා නැත්නම් අංක ගණිතයක් කරලා හරියන්නේ නැහැ. එතනින් එහාට ගිහිල්ලා මේ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ රට තුලට ඉදිරිපත් කර යුතුයි. ප්‍රෙග්නන්ට් අම්මලා එක්කෙනෙක්වත් දැඩි සත්කාරයකට ඇතුල් කරන්න ඕනේ නැහැ. පළවෙනි සහ දෙවෙනි එකේදී. තුන්වෙනි දැන් ඇවිල්ලා තියෙන තත්ත්වය ඊට වැඩිය වෙනස්. දැන්ට එන අම්මලා ගොඩක් ලක්ෂණ ගත්තොත් ගොඩක් වැඩියෙන් තියෙනවා. උදාහරණයක් විදිහට කැස්ස, ගුරේ වේදනාව, ඇඟ රිදෙන එක. සමහර අම්මලා එකපාරටම හුස්ම ගන්න අමාරු වෙලා දැඩි සත්කාර ඒකක වලට යොමු කිරීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. එංගලන්තයේ රාජකීය ප්‍රසවහානාරිවේද විද්‍යායතනයෙන් යොමු කරලා තියෙන්නේ Joint Commission on Vaccination and Immunization කියලා ආයතනයක්. ඒකෙන් නිර්දේශ කරලා තියෙනවා වැක්සිනේෂන් රාජකීය වෛද්‍ය විද්‍යායතනයෙන් දීපු රෙකමෙන්ඩේෂන් එක විද්‍යාත්මක ලියවිල්ලක් මේක වැක්සින් එක දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් වැක්සින් එක අපිත් කියනවා දෙන්න. මේ ප්‍රශ්නේ සෑහෙන විසඳන්න පුළුවන් වැක්සින් එකෙන්. කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට මේ රටේ ජනතාවගෙන් 63%කට මේ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මොකද ජනාධිපතිතුමත් මේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න වියතුන් පවා විශ්වාස කරන දේ තමයි එන්නත් ලබා දීම තුළ මේ ව්‍යසනයෙන් මේ රට ගලවා ගන්න පුළුවන් කියන එක. 63%කට මේ අවුරුද්දේ එන්නත් ලබා දීම විතරක් නෙවෙයි කෙටි කාලයක් ඇතුළත රෝගීන් සඳහා අවශ්‍ය කරන ඇඳන් 10000ක් ලබා දීමේ වැඩ කටයුත්තත් අපි දැන් මේ වන විට ක්‍රියාත්මක කරගෙන යනවා. අපි අහනවා මේ එන්නත් මොනතරම් ලැබුණා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශات එක්කද මේ එන්නත ලබා දීමට අවශ්‍ය වැඩසටහන හදලා තියෙන්නේ. එහෙමනම් අද පාර්ලිමේන්තුවේ කොළ බෙදන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෙවන මාත්‍රාව ගිහිලා ලබා ගන්න එක. ඒ කණ්ඩායම මේ කොහෙවත් තිබුණේ නැහැ ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශවලට. එහෙමනම් අපි හිතනවා සෞඛ්‍ය අමාත්‍ය තුමියගේ මනෝභාවය මේ රටේ පුංචි මිනිහා ආරක්ෂා කිරීම නෙමෙයි. එතුමියට අවශ්‍ය ආණ්ඩුවට අවශ්‍ය පාර්ශ්වයන් ටික ආරක්ෂා කර ගැනීම පමණයි. මේ රටේ සෞඛ්‍ය නිලධාරීන් සෞඛ්‍ය සේවයේ ඒ ඉන්න කාර්ය මණ්ඩල වලට ආරක්ෂාව දෙනවා. අද වෙනකන් ඒ කාර්ය මණ්ඩල වලට දෙවන මාත්‍රාව නොදී උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අමාත්‍යවරු ආරක්ෂා කරන්න කටයුතු කිරීම කොතරම් සාධාරණද කියන එක අපි අහනවා. සෞඛ්‍ය නීති රීති අනුව ඒ සංචරණ සීමාවන් හදාගෙන අපි රටේ ආර්ථිකය වැටෙන්නේ නැතුව ජන ජීවිතය අඩාල කරගන්නේ නැතුව මේ කොවිඩ් කළමනාකරණය කරලා මහජනතාවට ජීවත් වීමේ මූලික අයිතිවාසිකම් ලබා දීමද කියන තර්කය තමයි දැන් අදවිලා තියෙන. උපන්දා සිට මිනිස්සු ඒ ජීවත් වෙච්ච ජීවන රටාවෙන් එකපාරට මේ පැය 24 දෙනෙන් ජනතාව මිනිස්සුන්ගේ හැසිරීම සීමා කරන්න බෑ. ටීවී channel එක channel මාරු කරනවා වගේ.
ආණ්ඩුව හැමදාම උත්සාහ කරන්නේ තමන් හරි జగතා තමන් මේක හොඳට කරා තමන් මේක අංක 1ට කරා තමන් තමයි මේක ලෝකේ ඉන්න හොඳම දේ කරන්න යනවා කියන කාරණේ බොරු රඟපෑම රඟ දක්වන්න හරි සූරයි මේ ආණ්ඩුවේ සමහර ප්‍රධාන පෙළේ කණ්ඩායම්. රටේ ජනතාවට බය නැති කරලා රටේ ජනතාවට ඇත්ත වසන් කරලා රටේ ජනතාවට සිද්ධ වෙන්න යන දේ මොකද්ද වෙන්නේ කියන කාරණේ හරියට පහදා නොදී ආණ්ඩුව මේ බොරු මුසාව තුල රටේ ජනතාව මහ විශාල අසරණතනක වැටලා තියෙන නිසා මෙහෙම වෙනවා දන්නවනම් රටේ ජනතාව මොනහරි වෙලා අවුරුදු කන්නේත් නැහැ කියන කාරණේ විලා මතක් කරනවා. දැන් දන්න ලෝකයේ නොදන්න තොරතුරු සොයා යන Do You Know? Do You Know? COVID-19 වෛරසය ලෝකයටම දරුණු බලපෑම් එල්ල කර ඇති පසුබිමක වෛරසයේ විකෘති ප්‍රභේද 10ක් පමණ මේ වන විට තහවුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ අනුව B117 බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය, B1351 දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය, P1 සහ P2 යන වශයෙන් බ්‍රසීල කොවිඩ් ප්‍රභේදයත්, B1617 ඉන්දියානු කොවිඩ් ප්‍රභේදයත්, B1525 එක්සත ජනපදයේ හා නයිජීරියාවේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් ප්‍රභේදයත්, B1427 හා B1429 එක්සත ජනපදයේ පැතිර යන කොවිඩ් ප්‍රභේදයත්, S477N එක්සත ජනපදයේ පැතිර යන කොවිඩ් ප්‍රභේදයත්, P3 ජපානයේ හා පිලිපීනයේ කොවිඩ් ප්‍රභේදයත්, B1616 ප්‍රංචයේ ව්‍යාප්ත වෙමින් යන කොවිඩ් ප්‍රභේදයන් ලෙස හඳුනාගත හැකියි. වෛරස් වසංගතවල දක්නට ලැබෙන විශේෂ කාරණයක් වන්නේ කාලයට සමග එහි ස්වරූපය වෙනස් වීමයි. වෛරස්වල එක ප්‍රෝටීනයක වෙනස් වීමකින් පවා එහි හැසිරීමෙහි සැලකිය යුතු වෙනසක් සිදු වෙන්න පුළුවන්. මෙවැනි වෙනස්වීම් හේතුවෙන් වෛරසය බෝවීමේ වේගය වැඩි විය හැකියි. වෛරස් ආසාදනයෙන් ඇතිවන රෝගයේ බරපතලකම වුණත් වැඩි විය හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන B117 ඇතුළු විවිධ නව ප්‍රභේද හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් වෙනදාට වඩා රෝගයේ වේගයෙන් පැතිර යාම මෙන්ම වඩා බරපතල රෝග ලක්ෂණ ඇතිවීමට හේතුව මේ විය හැකි බවටයි සෞඛ්‍යාංශ අනුමාන කරන්නේ. කාලයක් ලොව පුරා සිදු කරන ලද අධ්‍යයනවලට අනුව යම් ස්ථානයක කොවිඩ් වෛරසය සීක්‍රයෙන් පැතිර යාමට හේතු වන ප්‍රධාන සාධක 3ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අධික සෙනගක් රැඳෙන ස්ථානයක් වීම, සෙනග එකිනෙකා සමීපයෙන් ගැවසෙන ස්ථානයක් වීම, හොඳින් වාතාශ්‍රය නොලැබෙන සංවෘත අවකාශයක නම් ඔබ කටයුතු කරන්නේ ඔබට කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩි. ඒ හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් නිරන්තර අවධානයෙන් හා ආරක්ෂාකාරීව කටයුතු කිරීම තුළින් කොවිඩ් වෛරසය ලෝකයෙන්ම තුරත් කිරීමට අප සියලු දෙනාම එකාමෙන් පෙළ ගැසීම අත්‍යවශ්‍යම කරුණක්. Do you know? ලොව පුරා ව්‍යාප්තව ඇති කොවිඩ් වසංගතය දුර වේවායි ප්‍රාර්ථනා කරමින් පැවැත්වීමට නියමිත විශ්ව ආශිර්වාද හෝරාව සර්ව ආගමික වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. මේ විශ්ව ආශිර්වාද හෝරාව නමින් එකම දවසක එකම මොහොතක එකම වේලාවක ආශිර්වාද කිරීමේ පින්කමක් සර්ව ආගමික වැඩසටහනක් හැටියට හඳුන්වන්න පුළුවන්. මුළු ලංකාද්වීපයේ පුරාම තියෙන බෞද්ධ විහෙර විහාරස්ථානවල ඒ වගේම සිල්මෑණී ආරාමවල එකම වේලාවක රතන සූත්‍ර දේශනාවත් ඒ වගේම චරපිරිත් දේශනාවත් සජ්ජායනා කරලා රටට සෙත් ප්‍රාර්ථනා කරන ගමන් අනිකුත් ආගමික ප්‍රසාදයෙන් තුමන්ලා ඒ ආගමික සිද්ධාස්ථාන තුල මේ ආශිර්වාදාත්මක පින්කම ඉෂ්ට සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි මේ උතුම් පුණ්‍ය කර්මය ඉෂ්ට සිද්ධ කරනවා ඒ විහාරස්ථාන තුල මහජන සහභාගීත්වයෙන් තොරව. 8 වෙනි දින සෙනසුරාදා හවස 5:46ට අපි බේරෑවේ සීමා මාලකයට තුන්නිකායේම අතිපූජනීය මහානායක අනුනායක සාමීන්ද්‍රයන් වහන්සේලා කීප නම වඩම්මවලා අපි මේ මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරනවා ඒ ආයතනවලටත් සහ සම්බන්ධ වෙලා පුළුවන් නම් මේ පිරිත් දේශනාව මාධ්‍ය තුලින් සජීවීව විකාශනය කරන්න කියලා.
මහා සංඝරත්නය විහාරස්ථානවල වැඩ ඉන්න එක නම වුණත් ඒ වැඩ ඉන්න එක නම හරි අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ විදිහට එකම වෙලාවක සෙත් පිරිස් සජ්ජායනයේ රතන සූත්‍ර සජ්ජායනයේ ජරපිරිත සජ්ජායනය කිරීම තුළින් සමස්ත ශ්‍රී ලංකා පුරාම ඒ විහාරස්ථාන සහ විහාරස්ථානවල ගොදුරුගම්වල ජනතාව මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වීම තුළින් බලාපොරොත්තු වෙන ආකාරයට ඒකාන්තයෙන්ම මේ ශාන්තිය සලසා ගැනීමට පුළුවන්කම තිබෙනවා. எல்லா ஆலயங்களுக்கும் குறிப்பாக பம்பரப்பட்டியில் அமைந்துள்ள ஸ்ரீ கதிரேசன் ஆலயத்தில் இந்த ஹோம பூஜைகள் இடம்பெற ஆயத்தமாகி வருகின்றன. இந்த மிருத்யுஞ்சய ஹோமத்தை நடத்துமாறு நாங்கள் வேண்டி இருக்கின்றோம். ප්‍රධාන මුස්ලිම් ආගමික ආශිර්වාද වැඩසටහන කොළඹ 3 කොල්ලුපිටිය මුස්ලිම් ජුම්මා දේවස්ථානයේදී අපි සංවිධානය කරලා තියෙනවා. මේ ප්‍රාර්ථනාව ඇත්තටම රටට අවශ්‍ය දෙයක්. සියල්ලම ඒකාකාරව සිද්ධ වෙනවා. අපිත් උනන්දුවෙන් අද උදේ අපේ අගරාධිපතිතුමාගේ නිවසේ ඉන්න පියතුමන්ලාට කිව්වා අපි එක හඬින් හවුදලා සහයෝගය දක්වන්න ඕනේ කියනවා. වරායනගර ව්‍යාපෘතිය හරහා මෙරටට විශාල ආදායමක් ගෙනීමේ හැකියාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හොඳටම අපි මතක තියාගන්න ඕන මේ වරාය නගරය හදපු චීන සමාගමට ඒ දෙන කොටහ අපි දෙන්නේ 99 අවුරුදු බද්දකට. වෙනත් විදිහට කියනනම් අවුරුදු 99කට පස්සේ මුළු වරාය නගරයම ශ්‍රී ලංකා රජයේ සතු දේපලක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකාව එහෙම මේ සමාගම එක්ක මේ ගනුදෙනුව කරගත්තත් මම හිතන්නේ විශාල ජයග්‍රහණයක්. ලී කුවන් යු 1964 මැලේසියාවෙන් මේ සිංගප්පූරුව කඩලා අරගන්නකොට සිංගප්පූරුව අපට වඩා හුඟා දුප්පත් රටක්. ඒ වෙලාවේ මේ සිංගප්පූරුව වෙන් කරලා අරගෙන වෙනම ආණ්ඩුවක් හදනකොට එදා මැලේසියාවේ අග්‍රාමාත්‍ය තුන්කෝ අබ්දුල් රහමන් ලී කුවන් ටැංගිල්ල දික් කරලා කිව්වේ මූට පිස්සු. මේ වරාය නගරය හරහා අපි විශාල පිම්මක් පනින්න තමයි හිතන්නේ. ඒක කරන්න පුළුවන්. ඒ හරහා විශාල ආදායමක් මේ රටට ඇති කරගන්න පුළුවන්. රසායනික පොහොර සහ කෘෂි රසායනික පොහොර එකවර ගෙන්වීම අත්හිටුවීම මගින් අස්වැන්න අඩුවී එළඹෙන අවුරුද්ද වන විට සාකතියක් ඇතිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රසායනික පොහොර සහ කෘෂි රසායන ගේම නවත්තලා තියෙනවා. ආණ්ඩුව දැන් සූදානම් වෙලා තියෙනවද කාබනික පොහොර නිෂ්පාදනය කරන්න? එහෙම වැඩපිළිවෙලකුත් නැහැ. ලෝකේ නොකරන දේවල් තමයි මේගොල්ලෝ කරන්න යන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම විශේෂඥයෝ වාර්තාවක් දීලා තියෙනවා මේ රසායනික පොහොර එක සැරේ ගේන එක නැවැත්තුවොත් ලබන මාස් කන්නේ 40%ක් අස්වැන්න අඩු වෙනවා. දැනට හෙක්ටයාරයකින් වී ටොන් 4.1ක් ගන්නවා. මේ පොහොර ගේන එක නවත්තලා කාබනික පොහොර භාවිතා කරොත් 40%ක් ටොන් 1.7ක් අඩු වෙනවා. දැන් මේ මෝල් මුදලාල්ලා ටිකක් වී ටික හංගලා අද සම්බ 120ට තියෙන්න නැගලා 200ට නැගලා කීරි සම්බ බැරි වෙලාව 40%ක් පොර නැතුව නිෂ්පාදනය අඩු වුණොත් හාල් මිල කොහොම ඉහළ යයිද? පොර ආනයනය කරන්න බිලියන 80ක් යනකොට මේ නැතිවෙන හිගවෙන හාල් ටික ගේන්න බිලියන 90ක් 100ක් යන. බැරි වෙලාවත් වී වලින් 140ක් නිෂ්පාදනය අඩු වුණොත්, පොල් වලින් තේ වලින් අඩු වුණොත්, පළතුරු අඩු වුණොත්, එළවලු වලින් 60ක් 70ක් අඩු වුණොත් අනිවාර්යයෙන්ම ලබන අවුරුදු වෙන මේ රටේ සාගතයක් පැන නගිනවා. අනුරාධපුර පෞද්ගලික බැංකුවක මුදල් කොල්ල කෑමට පැමිණි දෙදෙනෙක් ආරක්ෂක නිලධාරියෙකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා. අනුරාධපුර නගරේ නව බස් නැවතුම් පලාසල පිහිටි පුද්ගලික බැංකු ශාඛාවක ATM යන්ත්‍රයක මුදල් තැන්පත් කිරීමට අලුයම 6:30ට පමණ පැමිණි මුදල් බහර නිලධාරියෙකුට එම ස්ථානයේ රැඳී සිටි මංකොල්ලකරුවන් දෙදෙනෙකු විසින් මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් මුදල් බහර නිලධාරියාට ඉන් කිසිදු හානියක් සිදු නොවී ඇති අතර එක් මංකොල්ලකරුවෙක් නිලධාරියා සමග පොරබදිමින් මුදල් බහලු බෑගය මංකොල්ල කෑමට මහත් පරිශ්‍රමයක් ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම නිලධාරියා සමග පැමිණි ආරක්ෂක නිලධාරියා සිය රාජකාරී ගිනිඅවිය රැගෙනේදී අනෙක් මංකොල්ලකරු විසින් ඔහු ලුහු බැඳ ගොස් ගිනිඅවිය ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී ගිනිඅවිය ක්‍රියාත්මක වී ආරක්ෂක නිලධාරියා බරපතල තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් මුදල් රැගෙන පැමිණි රථයේ රියදුරු විසින් මංකොල්ලකරු අත තිබූ ගිනිඅවිය උදුරාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මුදල් මංකොල්ල කෑමට පැමිණි දෙදෙනා වහාම එම ස්ථානින් පලා ගොස් ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.